තෙරුවන් සරණයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ඒ විහාරස්ථානවල වැඩවසමින් පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කරන්නේ අද දිනෙන්. ඒ නිසාම අදින් ඇරඹෙන මාසය කටින චීවර පූජාව, කටින චීවර පූජා පින්කම පවත්වන මාසය ලෙස ප්‍රචලිතයි. මෙහිදී බෞද්ධ අපට වැදගත් වන්නේ විශේෂයෙන්ම කටින චීවර පූජාව නම් මහඟු පින්කමට දායක වන්නට හැකියාව ලැබෙනවා. අපි අද දවසේ සංඝාධිකරණ වැඩසටහනින් ඒ පිළිබඳව විමසා බලන්නට සූදානම්. අද සංඝාධිකරණයට වැඩම කොට වදාළ කැලණිය වනවාසල පුරාණ විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද උණුවතුර බුබුලේ මහින්ද ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපි තාම නමස්කාර පෙරදරිව පිළිගනු ලබනවා. ඒ වගේමයි මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යාරවින්ද පිරිවෙන් මහ විහාරාධිපති ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේවත් අපි තාම නමස්කාර පෙරදරිව පිළිගනු ලබනවා. ඒ වගේම දේවමුල්ල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නාහල්ලේ වජිරඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේත් අපි තාම නමස්කාර පෙරදරිව අද සංඝාධිකරණ වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. වස් පවාරණය කිරීම සමග එළඹෙන කටින චීවර පූජාව අපි බෞද්ධ අප උතුම්ම පින්කම් අටමහා කුසල් වලින් ගැනෙන උතුම්ම පින්කමක් විදිහට මේ කටින පින්කම හඳුන්වනවා. මම කැමතියි මුලින්ම යොමු වෙන්න මහාචාර්ය උණුවතුර බුබුලේ මහින්ද ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ වෙත. අපි හඳුරුනේ ඇත්තටම අපි මේ දිනවල වැඩිපුර කතා බහට ලක්වන මේ වස් පවාරණය කිරීම. එහෙම නැත්නම් ඒත් සමගම කියවෙන පෝය සීමාව කියන මේ වචනවල අර්ථ කොයි විදිහටද පැහැදිලි කරන්න කියලා දැනගන්න කැමතියි. දැන් ඔබ සමට තෙරුවන් සරණයි. මාතලේ විහාරපාරේ විද්‍යාරවින්ද පිරිවෙන් විහාරාධිපති රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි නායක හාමුදුරන් වහන්සේ වගේම හොරණ බුලත්සිංහල දේවමුල්ල ගංගාරාම විහාරාධිපති රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති රාජකීය පඬිත නාහල්ලේ වජිරඥාන හාමුදුරන් වහන්සේ ලක්දිව පුරා වැඩවෙසෙන පූජනීය මහා සංඝරත්නය අද දවසේ පොහොය සීමාවලට රැස් වෙලා වස් පවාරණය සිදු කරනවා. එයින් කටින චීවර මාසයේ ආරම්භයත් සිද්ධ වෙනවා. නිසා ඔබතුමා ඇසූ ප්‍රශ්නය ඊටාම වැදගත්. වස් පවාරණය කියන මේ පවාරණය කියන වචනය අපි මුලින්ම තේරුම් ගන්න ඕන. පවාරණය කියන වචනය අර්ථ දෙකක යෙදෙනවා. එක් අර්ථයක් තමයි ප්‍රතික්ෂේප කිරීම කියන අර්ථය. අනෙක් අර්ථය ආරාධනා කිරීම කියන අර්ථය. කොට ප්‍රතික්ෂේප කරනවා කියන අර්ථය අපිට මේ පොහොය දවසේ භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ වැදගත් වෙන්නේ අමිල මහත්මයෝ ගිහි පින්වතුන් පොහොය දවසේ අටසිල් සමාදන් වෙනවනේ. ඒ අටසිල් සමාදන් වෙලා හවසෝ පසුදින ඒ අටසිල් වලින් නිදහස් වෙනවා. අටසිල් පවාරණය කරනවා. අටසිල් මුදවනවා. අන්නේ මිදවීම අටසිල් පවාරණය කිරීම තමයි අටසිල් ප්‍රතික්ෂේප කිරීම හැටියට ඒ අර්ථයෙන් ගන්නේ. එතකොට මිදවීම නැත්නම් අයින් වීම. අටසිල් වලින් අයින් වෙලා ආයෙත් පංචශීලයට ගිහි පින්වතුන් පත් වෙනවා. ඒක එක අර්ථයක්. අනෙක් අර්ථය අපිට වැදගත් භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් ආරාධනා කිරීම කියන එක. එතකොට භික්ෂුන් වහන්සේලා පවාරණය කරන්නේ පොහොය සීමාවේ. එතකොට මේ පොහොය සීමාවේදී භික්ෂුන් වහන්සේලා ඇවත් දෙසා ගනිමින් අනිත් භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා
දිට්ඨේනවා සුතේනවා පරිසංකායවා දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ මාතින් වරදක් වලා තිබෙනවා නම් ඒ වරද නිවැරදි කරගන්නට මට අනුශාසනා කරන්න කියලා ආරාධනා කිරීම සිදු වෙනවා. ඒ අනුව ආරාධනා කිරීම කියන අර්ථය වැදගත්. එතකොට ඔබට පැහැදිලි පවාරණය කියලා කියන්නේ මේ අර්ථ දෙකින්. ප්‍රතික්ෂේප කිරීම හා ආරාධනා කිරීම. ඊළඟට අමිල මහත්මයා විමසුවා පොහොය සීමාව සම්බන්ධව. පොහොය සීමාව වැදගත් වෙනවා භික්ෂූන් වහන්සේගේ විනය කර්ම සම්බන්ධයෙන්. භික්ෂූන් වහන්සේලා වස් වසනකොට, වස් සමාදන් වෙනකොට, වගේම වස් පවාරණය කරනකොට මේ අවස්ථා දෙකේදීම පොහොය සීමාවට රැස් වෙනවා. පොහොය ගෙට, පොහොය සීමාවට මේක සීමා මාලකය කියලා හඳුන්වනවා. බද්ධ සීමා ප්‍රාසාදය කියලා හඳුන්වනවා. පොහොය ගේ කියලා හඳුන්වනවා. මේ විවිධ නම් වලින් හැඳින්වෙන මේ ස්ථානය භික්ෂුන් වහන්සේලාගේ විනය කර්ම සිදු කරන ස්ථානයේ හැටියටයි විනයේ සඳහන් වෙන්නේ. එතකොට විනය කර්මයක් හැටියට පවාරණය හඳුන්වන්න පුළුවන්. වස් සමාදන් වීමත් පොහොය කිරීම විනය කර්මයක් හැටියට සලකන්නට පුළුවන්. මේ අවස්ථා දෙකේදීම පොහොය සීමාවට ප්‍රදේශවාසී භික්ෂුන් වහන්සේලා තමන්ගේ සීමාවට පොහොය ගෙට වැඩම කරනවා. එතනදී උන්වහන්සේලා දෙනම එකතු වෙලා දෙදෙනා වහන්සේ ඇවත් දෙසා ගන්නවා. තමන්ගේ යතින් යම්කිසි වරදක් සංඝාදිසේත පචිත ඇවත් ආදී වශයෙන් යම් වරදක් වෙලා තියෙනවා නම් ඒක දේශනා සුද්ධියෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පිරිසිදු වීම පිණිස ඔබ ඉදිරියේ ප්‍රකාශ කරනවා කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශයට පත් කිරීමක් තමයි එතනින් සිද්ධ වෙන්නේ. ඒකද අර පව් සමා කර ගැනීමක් නෙවෙයි. නමුත් ප්‍රකාශයට පත් කරලා ප්‍රසිද්ධ කරලා දේශනා පාරිශුද්ධියෙන් පිරිසුදු වීම කියන එක අපේ විනයෙහි සඳහන් වෙනවා. ඒ අවද් දෙසා ගැනීම සිද්ධ වෙනවා. ඊට පසු සංඝ ස්ථවිර කෙනෙක් විසින් බොහොම ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න සංඝ ස්ථවිරයන් වහන්සේ කෙනෙකුට ආරාධනා කරනවා. උන්වහන්සේ විසින් ප්‍රාතිමෝක්ෂය විනය ශික්ෂා තුලත් පරාජිකා සංඝාසේස අනියත නිසග පචිති පවරණ මේ ආදී වශයෙන් සඳහන් වෙන භික්ෂු විනය නීති සියල්ලක්ම ප්‍රාතිමෝක්ෂ දේශනාව සිද්ධ කරනවා. ඒ දේශනාව අවසානයේ භික්ෂුන් වහන්සේලා විනය නීති රීති පිළිබඳ නැවත සිහි ගැන්වීමක් කරනවා. උන්වහන්සේලා ඒවා මතකයට ගන්නවා. ඉන්පසුව සියලු දෙනා වහන්සේම පිරිත් දේශනා කරලා ආශිර්වාද කළා පොහොය සීමාවෙන් පිට වෙනවා. මේ අවස්ථාවේදී වැදගත් කාරණා කීපයක්ම තියෙනවා සංඝ ශාසනය සම්බන්ධයෙන්. ශාසනික වශයෙන් ඒ වගේම ආගමික වශයෙන් වැදගත් ක්‍රියාදාමයන් කීපයක්ම සිද්ධ වෙනවා. එකක් තමයි මේ උපෝසතය එහෙම නැත්නම් මේ උපෝසතාගාරය තුල සීමා මාලකය තුල මේ වස් විසීමේදී වස් පවාරණය කිරීමේ සිදුවෙන මේ විනය කර්මය වැදගත් වුණා. එක පැත්තකින් සංඝ සාමාග්‍රිය උදෙසා අමිල මහත්තයෝ භික්ෂුන් වහන්සේලා අතර සමගිය ඊටාම වැදගත්. භික්ෂුන් වහන්සේලාගේ සමගිය බුදුරජාණන් වහන්සේ නිරතුරුවම අවධාරණය කළා. එතකොට මේ සංඝ සමගිය මේ පොහොය සීමාවේදී සිදු වෙනවා. ඒ වගේ ඒ විතරක් නෙවෙයි තව දෙයක් සිදු වෙනවා. පාරිශුද්ධිය සංඝ සමාජයේ භික්ෂුන් වහන්සේගේ පාරිශුද්ධිය සම්බන්ධයෙන් වැදගත් දෙයක් මේදී සිදු වෙනවා. උන්වහන්සේලා පාරිශුද්ධභාවයට පත්වීම සඳහා අධිටන් කරගන්නවා. තමාතින් කිසියම් වැරදක් දිත්තේනවා සුතේනවා පරිසංකායවා කියලා අපි සඳහන් කළානේ. දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයකින් හෝ යම්කිසි වරදක් වුණා නම් කියලා ප්‍රකාශ කිරීම තුළ පේනවා ඒ තරමට භික්ෂුන් වහන්සේ අනුමත්තේපි වජ්ජේත්මික අනුමාතෘ වරදක් කෙරෙහි උද උන්වහන්සේලා සැලකිලිමත් වෙනවා කියන බව. ඒ අනුව සංඝ පාරිශුද්ධිය වැදගත්. ඊළඟට උර්ධපචායනය වැඩි මහල්ලන්ට සංඝමහලු පිළිවෙලින් වැඳීම නමස්කාර කිරීම ගෞරව දැක්වීමෙහිදී සිදු වෙනවා. ඒකත් සංඝ සමාජයේ දකින්නට ලැබෙන විශේෂ ලක්ෂණ. මේ ලක්ෂණ වස් කාලයේ ආරම්භය සමගම වස් විසීමත් සමගම වස් පවාරණයත් සමගම මේ අවස්ථා දෙකේදීම සංඝ සමාජයේ චිරස්ථිතිය පිණිස සිදුවෙන ක්‍රියාදාමයන් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් වස් විසීම සම්බන්ධව යමක් සඳහන් කරනවා නම්
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සංඝ සමාජයට උපදෙස් දුන්නානේ ගම් දනව් සිසාරා ධර්මයේ ප්‍රචාරය කරන්න කියලා. ඉතින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගම් දනව් සිසාරා ධර්මචාරිකාව යෙදුනා. අවුව වැස්ස පින්න නොබලා උන්වහන්සේලා වැඩම කළා. ඉතින් මේ වස්සාන ඍතුව එනකොට අන්‍යාගමිකයෝ තමන්ගේ ආරාම වලට වෙලා ඉන්නවා. පක්ෂීන් කුරුල්ලෝ ඒගොල්ලන්ගේ කූඩු වලට වෙලා ඉන්නවා. කුහුඹු සතුන් වැනි සතුන් තමන්ගේ ගුල් වලට වෙලා ඉන්නවා. බෞද්ධ භික්ෂූන් පවණක් මේ නිල් තනකොළ මඩි පාගමින් මේ ගමන් කරනවා. මේක අන්‍යාගමිකයන්ගේ ජනතාවගේ අප්‍රසාදයට ලක් වුණා. ඒ අය විවේචනය කරන්න පටන් ගත්තා. මේ මිනිස්සු කොහොමද මේ භික්ෂූන් වහන්සේලා මේ නිල් තනකොළ වලට පණ තියනවා. මේවා පාගමින් මේවා විනාශ කරමින් ගමන් කරන්නේ. කතංමි නාම සමන සක්්‍ය පුත්‍ය ඒවන් චරන්ති. කොහොමද මේ භික්ෂූන් වහන්සේලා මෙහෙම ගමන් කරන්නේ කියලා මනුස්සා කියන්ති විපාචෙන්ති කියලා ආදි වශයෙන් විවේචනය කරන්නට කතා කරන්නට පටන් ගත්තා. අන්න ඒක බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබිලා උන්වහන්සේ අනුජානාම් භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුන් කියලා වස් කාලයේ මේ වැසි කාලයේ එක් තැනකට වෙලා වස් සමාදන් වෙන්න කියලා භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා. ඒ අනුව තමයි වස් විසීමේ චාරිත්‍රයත් වස් පවාරණයත් ආරම්භ වුණේ. එහෙමයි. අපි විරාමයක් ලබාගෙන මේ කතිකාව ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ වෙත මම යොමු වෙන්න කැමති. අපේ හාමුදුරුවනේ මේ කාලවකවානුව තුළ වැඩිපුරම කතාබහට ලක්වන්නේ චීවරය පිළිබඳ. මේ චීවරයේ තිබෙන වැදගත්කම මොකක්ද? මේ චීවරය දරා සිටීමේ වැදගත්කම කියන කාරණාවේ ප්‍රායෝගික පැත්ත මම කැමතියි ඔබ වහන්සේගෙන් විමසන්න. අපි මහාචාර්ය උන්වතර බුබුලේ මහින්ද හාමුදුරුව අපේ කල්යාණ මිත්‍ර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නාහල්ලේ වජිරඥාන ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අමිල මහත්මයා මම හිතනවා මේ වැඩසටහන ආරම්භයේදීම ඉතාමත්ම හොඳ ප්‍රවේශයක් අපේ උන්වතර බුබුලේ අපේ මහින්ද ස්වාමීන් වහන්සේ අපිට ලබා දුන්නා. ගොඩක් වෙලාවට සංඝාධිකරණයේ තුල මෙවැනි සාකච්ඡාවකදී මේ විනය කර්ම සහ ඒ ආශ්‍රිත දේවල් පිළිබඳව අපේ බෞද්ධ පින්වත් පිරිසට ඊතරම්ම ගෝචර නොවුනත් මම හිතනවා දැනගත යුතුම කාරණාවන් අද මේ කාල වේලාව තුල අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මම හිතන්නේ මේ පිළිබඳව අපේ බොහොම හොඳ අපි භාෂාවේ පාවිච්චි කරන ප්‍රාමාණික උගතික් අපේ නාහල්ලේ වජිරඥාන හාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේ කෝට්ටේ කල්යාණි සාමග්‍රී සංඝ සභාවේ කර්මාචාර්යවරයෙක් විදියට කටයුතු කරනවා. සහකාර ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට කටයුතු කරනවා. විනය සම්බන්ධව ඉතාමත් හොඳ දැනුමක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මෙතනදී අපි දැනගන්න ඕන කාරණාව තමයි එකක් තමයි මට කියන්න ඕනේ අමිල මහත්මයා. මේ අපි මේ ගත කරන කාලය කියලා කියන්නේ මේ වර්තමාන මේ කාලය කියලා කියන්නේ රටෙහි වසංගත කාල පරිච්ඡේදයක්. ඒ නිසා මේ වසංගත කාල පරිච්ඡේදයක් තුළ මොන හාමුදුරුවෝ වුණත්, කොයි නායක හාමුදුරුවෝ වුණත්, කවුරු වුණත්, කොයි දායක පිරිස වුණත් රටේ රාජ්‍ය අංශේ, වෛද්‍ය අංශේ සහ ආරක්ෂක අංශවල දෙන නියමිත උපදේශ වලට අනුකූලව කටයුතු කළ යුතු වෙනවා. ඒක තමයි මට දෙන්න පුළුවන් පළවෙනිම අවවාදයත් වශයෙන්ම. අපිට මොනතරම් බලයක් ශක්තියක් තිබුණත් නමුත් අපිට මේ පොදු දේවල් වලට අපි එකඟ වෙලා කටයුතු කරන්න වෙනවා. දැන් මම කැමතියි ඔබට මේ සාකච්ඡාව ගොඩක් වෙලාවට මේ විනය හා සම්බන්ධව යනකොට දැන් විනය දැනගන්න අවශ්‍ය වෙනවා. එතන ගිහි පාර්ශ්වයක් දැනගන්න අවශ්‍ය වෙනවා. දැන් සමහර වෙලාවට සමහර අය ගිහි පාර්ශ්වයේ ඉන්න අය මේ විනය දැනගත්තට පස්සේ හාමුදුරුවන්ගේ සීලය හොයන්න එනවා. හාමුදුරුවන්ගේ සීලය හොයන්න එනවා. පොත අරගෙන ඉන්නේ විනය පිටකේ පොත අරගෙන ඉන්නේ පොතේ මේ අහවල් කාරණාව තියෙනවා කියලා නේද වජිරඥානන්ද. මෙහිම කියලා කියනවා. අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ කාල පරිච්ඡේදය තුලත් චිරමාන ජීවමාන කාල පරිච්ඡේදය තුලත් ඒ විනය ශික්ෂාපද ඇතිවීම සඳහා යම් සිද්ධි ගොඩ නැගුණා. තේනවද? හැබැයි විනය දැනගන්න, ඒ විනය දැනගෙන අවබෝධයක් ඇති කරගන්න ගිහි පාර්ශ්වයත් එතකොට ඒක Taman දැනගත් අයයි කියලා භික්ෂුවට අඩම් තෙට්ටම් කරන්නට විනය හොයන්ට කොණ්ඩේ කපලද කියන එක මං හිතන්නේ ඒක එච්චරම ගෝචර වෙන කාරණාවක් නෙමෙයි. තේනවද? අනිත් එක තමයි අපිට අවධාරණය කරගන්න අවශ්‍ය වෙන්නේ කියන්නේ Tamanගේ පැවැත්ම හොඳයි නම් තව කෙනෙකුගේ පැවැත්ම ගැන හොයන්න අවශ්‍ය වන්නේත් නැහැ.
දැන් සාමාන්‍යයෙන් අමිල මහත්මයා කියනවා මේ රටේ ඉන්න මිනිස්සුත් කියනවා ඕන මිනිසෙකුට ওই තියෙන කහසිවුරක් කරේ දාගන්න බැරියයි කියලා කියනවා. ඒක කියන ඕන එකෙකුට මොනවද කඩේට ගියා කඩේට ගිහිල්ලා මේ කහපාට රෙද්දක් ගත්ත පටල ගන්න නෑ. ඒක මේ චීවරයක් Tamanගේ කර්මත දමා ගැනීම ඒක සම්පූර්ණයෙන් විනයට පටහැනි සම්ප්‍රදායට පටහැනි බුද්ධ ශාසනයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ සියලු දෙනාම අපි දන්නා ගොඩක් වෙලාවට ඔය අපිට හම්බ වෙනවා මේ මාධ්‍ය තුලත් මේ හොරෙන් සිවුරු දාගත්ත අය ගැන. නේද වජිරඥානම? මේ ශාසනීය හාමුදුරුවෝ විනාශ කරන්නට, භික්ෂුන් වහන්සේලා විනාශ කරන්නට, ඊළඟට පන්සල් විනාශ කරන්නට හොරට චීවර දරාගත්තේ අය ඉන්නවා. තේරෙනවද? හොරට. ඒ නිසා තමයි අර අපේ සම්ප්‍රදායක් තියෙන මේ චීවරය දරා ගැනීමේදී ඒකට නිසි ක්‍රමවේදයක් තියෙනවා විනයානුකූලව. ඒක මෙතන පැහැදිලි කරන්න ගොඩක් වෙලාවක් ඇත්තේ නැහැ. එතකොට එවැනි ක්‍රමවේදයක් යටතේ සකස් කරගත්ත භික්ෂුන් වහන්සේ කෙනෙක් තමයි භික්ෂුව විදිහට සලකන්නේ. දැන් මේ චීවරය කියන වචනයත් එක්කම පැහැදිලි කරන වචන කීපයක් තියෙනවා. මේ වචන කීපේ මම තාමත්ම කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්. එකක් තමයි අපි දැන් අද චීවරය කියන වචනේ පාවිච්චි කරන පාලි භාෂාවෙන්. අපි සිවුරු කියලා කියනවා. අපිට පේනවා ලංකාවේහි විවිධ තැන්වල විවිධ පිරිස ඇත්ත වශයෙන්ම මේ සිවුරු කඩවල් විදිහට පවත්වාගෙන යනවා. අපිට හරි සෝචනීයයි සමහරලාට වෙනත් අන්‍යාගමිකයන් සමහරලාට කිසිම ගරුසරුවක් නැතුව තේරෙනවද අපිට පේනවා පොත් අපේ විනය පිටකයේ සහ අනිකුත් දේවල් කියවනකොට අපේ අට කතාවන් සහ නොයෙකුත් දේවල් කියවනකොට අපිට පේනවා මේ චීවරයකට තිබිය යුතු කොච්චර ගරුත්වයක් තියෙනවද කියලා. නමුත් ඒවට කිසිම ගරුත්වයක් නැති වගේ තැන්වල සිද්ධ වෙනවා. එතකොට මුල් කාලේදී පාවිච්චි වුණා කාසාය වත්ත කියන එක. කසාවත කියන එක. මුල්ම කාලේ පාවිච්චි වුණා. ඊට අපිට පේනවා චීවර කියන එකත් පාවිච්චි වෙලා තියෙනවා. පස්සේ කාලේදී අපි මේ සිවුරු කියන වචනේ ගොඩක් වෙලාවට අද විවාහයේ තියෙන සිවුරු කියන එක. එතකොට මේ සාමාන්‍ය සිවුරකුත් කටින චීවරයක් කියලා කියන එකත් පැහැදිලිව අපි වෙනස හඳුනා ගන්නට අපිට අවශ්‍ය වෙනවා. දැන් මේ චීවරය කියන එකට ගත්තට පස්සේ අර්ථකථන ගොඩක් තියෙනවා සමහර දේවල් වල. ඒක පැහැදිලි කරගන්න වෙලාවක් නෙමෙයි. නමුත් අපිට පේනවා මේ මුල්ම කාල පරිච්ඡේදය තුළ පමණක් මේ අදටත් මේ කිසියම් කෙනෙක් මේ ශාසනයට ඇතුළත් වෙනවා නම් ඒ ඇතුළත් වෙන කෙනා Tamanගේ ඉසරවුල් බාලා පිරිසුදු වෙලා. ඉස්සර අපි පොඩි කාලේදී අමිල මහත්මයා මේ ගහට එහෙම නැත්නම් ගිහි ගඳ යන්න කියලා ගොම ගාලා නාවන්නේ. නේද? ගොම ගාලා කහ වලින් පිරිසුදු කරනවා. ඒ තරම් පිරිසුදු කරලා තමයි මේ චීවරය මේ කරට දෑම සිද්ධ කරන්නේ. එතකොට ඒක මේ ඕනම මිනිහෙකුට දාගන්න පුළුවන් ක්‍රමයක් ඇත්තෙත් නැහැ. එතකොට ආචාර්යවරයෙක් හොවේවා උපාධ්‍යයන් වහන්සේ කෙනෙක් හොවා. එයාඟ ලාන්න පුළුවන්. එහෙම නැත්නම් උන්වහන්සේලාගේ අනුදැනුම මත අනකිරීම මත තවත් කෙනෙකුට ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙකුට තවත් කෙනෙකුට චීවරය කරලන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අර ඕනෙම කෙනෙකුට මේක චීවරය දාන්න පුළුවන් කියලා කියන එක ඒක සම්පූර්ණයෙන් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි මේ චීවරයක් ඔබට පේන ඇති මේ මම පොරෝගෙන ඉන්න චීවරේ අපි තුන්දෙනා වහන්සේම. එතකොට මේ චීවරයක් පෙරවීමෙහි මූලික අර්ථය අපි අරගත්තට පස්සේ මෙතනදී අපේ තියෙන බලපුලුවන්කාරකම් අපි පෙන්වන්න යන්නේ නැහැ. අපේ තාන්න මාන්න අපේ හැකියාව සහ දැන් ඔබ ඇඳගෙන ඉන්න මේ ඇඳුමත් මගේ චීවරයත් බලනකොට අපිට මේකේ ලොකුකමක් පෙන්වන්න දෙයක් ඇත්තේ නැහැ. කිසි දෙයක් පෙන්වන්න ඇත්තේ නැහැ. ගිහි පාර්ශ්වයේ Taman ඇඳුමක් ඇඳගත්තට පස්සේ ඒ ඇඳුම එක එක්කෙනා කියනවා මං අහවල් තනින් ගත්තේ අහවල් තනින් ගත්තේ කියලා. අපි එහෙම කියන්න දෙයක් ඇත්තේ නැහැ. මේ චීවරය ඔබට පේනවා ඇති මේ කොච්චර මේ කඩ කපලා තියෙනවද කියලා. ඒ කියන්නේ මේක හරියටම මේක ටිකක් zoom කරලා ගත්තොත් එම් පේන ඇති කුඹුරක හැඩයකට තේනවද? කුඹුරක හැඩයකට මේක කඩ කපනවා. තේනවද? ඒක සිරස් අතර තිරස් අතර කපලා මේක පස්කඩ සත්කඩ මේ ආදි වශයෙන් කපන සහස්කඩ විතරට සඳහන් කරනවා. එතකොට මේ චීවරයේ මේ විදිහට මේ කඩ කපන්න මේකේ තියෙන වටිනාකම ගොඩක් වෙලාවට අඩු වෙලා යනවා. තේරෙනවද? මේක වටිනාකම ගොඩක් අඩු වෙලා යනවා. දැන් මේ පේන ඇති මේ ගොඩක් කොටු විදිහට තියෙනවා. මේක හොරුන්ට අරන් ගිහලා කරන්න දෙයක්වත් අපි කවුරුවට කෙනෙක් අරන් ගියා කියලා මේකේ නූල් ටික ගලව ගන්න කොච්චර වෙලාවක් යනවද?
මේක ගෙනියන්නේ නැහැ. හොරු කවදාවත් පන්සලක සිවුරක් හොරෙක් අරන් ගිහිල්ලා හොරකමක් කරන්න ගිහිල්ලා සිවුරක් හොරෙන් දාගෙන ගිහිල්ලා කරන මිසක කවදාවත් මේක මේ විපුණ ගන්න කියලා කියන චේතනාවෙන් කවදාවත් ගෙනියන්නේ නැහැ. ඒ නිසා මේ චීවරය කියලා කියන්නේ ගිහි අයට වඩා අපිට පේනවා අපේ මේ ශරීරයේ වසා ගන්නට අපි කියන දන්සමකත මේ ආදි වශයෙන් මැසි මඳුරුවන්ගෙන් අවුෙන් උෂ්ණෙන් හැම දෙයකින්ම අපිට ආරක්ෂා වෙන්න. සහ ඊළඟට අපි විලි වසා ගන්නට. දැන් බලන්නකෝ දැන් සමහර ගියත් ඇඳුමක් ඇඳපුවාම භාගයක් නිර්වස්ත්‍රවනේ තියෙන්නේ. හැබැයි අපි භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ මේ චීවරයක් මේ ඇඟලෑවට පස්සේ අපේ ඉතාමත්ම හොඳ ආවරණයක් තියෙනවා. අනිත් එක භික්ෂුවකට තියෙන දැන් අපිට ගත්තට පස්සේ විනය පිටකයට එහෙම ගත්තට පස්සේ අපිට පේනවා මුල් කාලේදී අපිට පේනවා චීවර වර්ග 9 වශයෙන් 9ක් නම් කරලා තියෙනවා. අපි දැනට අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් එහෙම දෙපොට සිවුර, තනිපොට සිවුර සහ අඳිනිය. මේ තුන තමයි චීවර එහෙම නැත්නම් තුන් සිවුර විතර අපි සලකන්නේ. ඒකට හරි සරලයි මේක. ගොඩාක් සරලයි. ඒකට පාත්‍රෙත් ගත්තට පස්සේ හරියට කුරුල්ලෙක් වගේ තේරෙනවද? එහෙම තමයි පොතේ තියෙන්නේ. තේරෙනවද? ඒ තරම් නිදහස්. මේකේ දැන් බලන්න ඕන දිහකට ගිහිල්ලා අපිට නිදා ගන්න පුළුවන්. මැසි මදුරු ඉන්නකොට පොරව ගන්න පුළුවන්. ඊළඟට ඕනම තැනකට ගිහිල්ලා අපිට ලොකු රැකවරණයක් තියෙනවා. ඒ නිසා මේකේ ලොකු වටිනාකමක් තියෙනවා. දැන් මුල්ම කාලේදී අපිට පේනවා භික්ෂුන් වහන්සේලාගේ මේ චීවරේ කඩ කපන්න ඉස්සර වෙලා සාමාන්‍ය විදියට මේ පාංශකුල වස්ත්‍ර විදියට අපි එහෙම තමයි සඳහන් කරන්නේ. කියන්නේ රෙදි වර්ග 23ක් තියෙනවා. ඔය අපේ ආර්යවංශ දේශනාවන් එහෙම කරනකොට ඒක දුතාංගයක් විතර දුතාංග 13 එකක් විතර එක ආරක්ෂා කරන. කියන්නේ මුල්ම කාලයේදී ඔය තියෙන සෝහන් වල තියෙන මේ රෙදි කැබිලි ඊළඟට වෙලන්සැල් ඉදිරියට දාලා තියෙන රෙදි කැබිලි යකදුරම් පාවිච්චි කරලා දාලා තියෙන රෙදි කැබිලි නාන තොටුපළ වල දාලා තියෙන රෙදි කැබිලි රජවරුන් අභිෂේක කළාට පස්සේ අඳපු රෙදි කැබිලි මේ ආදි වශයෙන් 23ක් සඳහන්. ඒ වලින් තමයි මුල් කාලයේදී මේ සිවුරු විදියට රෙදි කැබිලි අරගෙන සකස් කරලා පිළිවෙල කරගෙන පාවිච්චි කළේ. හැබැයි අපිට පේනවා ඒවා පාංශකුල චීවර විදියට තිබුණාට පස්සේ ගිහි අයට ගහපති චීවරයක් විදියට පිළිගන්නන්න පුළුවන්කමක් තිබුණා. පිළිගත්තු අවස්ථාවක් තියෙනවා. මුල්ම කාලේදී පාංශකුල චීවර පාවිච්චි කළා. මොකද හේතුව ජීවක වෛද්‍යවරයා Tamanට චණ්ඩපජ්ජෝත කියන රජතුමාගෙන් වටිනා වස්ත්‍රයක් හම්බුණා. වස්ත්‍ර දෙකක්. ඒක මේ බුදුරජාණන් වහන්සේට ගිහිලා පිළිගැනීමක් කළා. මේ වස්ත්‍ර පිළිගන්න කියලා කිව්වා. එලා එතකන් එතපස්සෙම ගහපති චීවර පිළිගැනීමක් සිදු වෙන්නේ නැහැ. අර මුල් කාලේදී අර විදියටම පාංශකුල වස්ත්‍ර වලින් තමයි මේ සිවුරු සකස් කරගෙන සිදු කළේ. මහලා නූල් අරගෙන සකස් කරලා. එතකොට එතනදී බුදුහාමුදුරුවෝ අනුදැන බෙදාරීමක් සිදු කළා. එතකොට ගෘහපතියන් විසින් පූජා කරන දේවල්. මුල්ම කාලේදී අර ගෘහපතියන් නෙමෙයි අර විදියට නේද වජිරහාමුදුරුවෝ තැන් වල සකස් කරලා ওই විදියට තැන් වල දාලා තිබිච්චා. ඒක කියන්නේ ඒ තරම් ඒක සරල බවක් තිබුණා මුල් කාල පරිච්ඡේදය තුළ. මෙතන කාලේ ටිකක් වැඩිපුර යන නිසා දැන් මම අවසන් කරන්නම්. එතකොට මේ එතකොට ඒ කාලය තුල තිබිච්ච ඒ විදියට සකස් කරගත්ත දේවල් ටික අර ජීවකේද මහත්තයා පූජා කරපු සිවුරත් එක්ක නැත්නම් මේ ඒ වස්ත්‍රත් එක්ක භික්ෂුන් වහන්සේලාට මේ ග්‍රහපති චීවරයක් පිළිගැනීමේ අනුදැන වදාලා. එතකොට ඒක තමයි අර බුදුහාමුදුරුවෝ පස්සේ කාලේදී අපිට පේන්නේ අර මංගියේ කඩ කපපු ක්‍රමයකට. ඒ කියන්නේ මගධ දේශයේ මගධ කුඹුරක් විදියට. ඒක අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ කුඹුරේ හැඩේ බලන්න කියලා කියනවා. එතකොට කඩ කපලා නියරවල් ටික තියෙනවා, ලොකු නියරවල් තියෙනවා, පොඩි නියරවල් තියෙනවා. අන්න ඒ විදිහට චීවරේ සකස් කරන්න කියලා කිව්වා. එතකොට ඒකයි අපි අර පුණ්‍යක් ශේෂ්ත්‍රයක් විදියට භික්ෂුන් වහන්සේ සලකනවා. ඒ නිසා මේකේ ගොඩාක් තියෙනවා මේ විනය පිටකේ මේ ගැන කතා කරන්න. මම මේ මූලික වශයෙන් සඳහන් කළේ මේ ඒ නිසා චීවරයක් කියලා කියන්නේ අත වශයෙන්ම මේ අපි පස්සේ අවස්ථාවේදී කතා කරමු ලොකු වටිනාකමක් තියෙන දෙයක්. හැබැයි අර කටින චීවරය කියලා කියන එක ඊට වඩා හාත්පස්ම වෙනස් වෙනවා. හැබැයි එතන ලොකු බරසාර සහ සම්ප්‍රදාය තුළ සහ ගිහි පාර්ශවයේ අර දැනගත යුතුම දෙයක්. මොකද මේ වස් පින්කම් කියලා කියන්නේ මේක අපේ වැඩක් නෙමෙයි. තේරෙනවද? වස් ආරාධනා කරන එක ගිහි පාර්ශව වැඩක්. වස් පින්කම් කරන එකත් ගිහි පාර්ශව වැඩක්. ඊපස්සේ මේ චීවරයට අවශ්‍ය කරන මූලික දේවල් සකස් කර ගැනීම පිළිවෙල කර ගැනීමත් ඒක මේ ගිහි පාර්ශවයට අයත් දෙයක්. අපි මේ ගැන මම හිතන්නේ වඩාත් හොඳට අපේ වජිරඥාන හඳුරන්න කතා කරන්න පුළුවන්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා කටින චීවර පූජාවක නැත්නම් පින්කමක පෙරහැරට ගිහිල්ලා මේ චීවරයට අත ගැහුවට පස්සේ මේ සියලු ආනිසංසයන් පින්කම් Tamanට උදා වෙනවා කියලා. හැබැයි එතනින් එහා ගිය පුළුල් අරුතක් මේ කටින චීවරය තුල තිබෙනවා. අපි කැමති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නාහල්ලේ වජිරඥාන ස්වාමින් වහන්සේගෙන් මේ තිබෙන කටින චීවරයේ තිබෙන විනයානුකූල පැත්ත පිළිබඳව දැන හඳුන ගන්න. හැම දිනාටම තිරුවන් සරණයි. මහාචාර්ය අපේ උන්වතුරු බුබුලේ මහින්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ, ඒ වගේම අපේ කල්යාණ මිත්‍රවර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඔලගම්වත්තේ චන්සිරි හාමුදුරන් වහන්සේලා දෙනමගෙන් අවසරයි.
මා හිතන්නේ මේ වැඩසටහන බලන අහන ඔබට සෑහෙන කරුණු ප්‍රමාණයක් මේ වෙනකොට දැනගන්න ලැබුණා. ඉතින් මම කල්පනා කළා ඉන්න ගමන් මේ වැඩසටහනේ නම අමිල මහත්මයා සංඝාධිකරණයනේ. මේ සංඝාධිකරණයට කොහොමද මේ වැඩේ සම්බන්ධ වෙන්නේ කියලා මේ න්‍යායාත්මකවම පැහැදිලි කරගෙන පටන් ගත්තා නම් හොඳයි කියලා. සංඝ අධිකරණ කියන වචනේ අපේ පෙළේ තිබෙන වචනයක්. අධිකරණ හතරක් තියෙනවා: විවාදාධිකරණ, අනුවාදාධිකරණ, ආපත්තාධිකරණ සහ කිච්ඡාධිකරණ කියලා. ඔය කිච්ඡාධිකරණ කියන කොටසේ මේක ටිකක් බැර වෙන්න පුළුවන්. නමුත් මම මේ සඳහන් කරන්නේ විනයට කොච්චර මේ වැඩසටහන සම්බන්ධද කියලා කියන්නේ. කිච්ඡාධිකරණ කියන කොටසේ තියෙනවා ඤත්ති කම්ම, ඤත්ති ဒုတိ ය කම්ම, ඤත්ති චතුර්ථ කම්ම සහ අපලෝකන කම්ම කියලා කර්ම හතරක්. ඕකේ ඤත්ති කම්ම සහ ඤත්ති ဒုတိ ය කියන කර්ම දෙකට අදාළ වන පැනවීම, ඇනවීම, දැනුම් දීම්, විනය පටිපාටි රාශියක් මේ කර්මය හා සම්බන්ධයි. එක. දෙවෙනි කාරණාව මහවග්ගපාළිය ගත්තාම මහවග්ගපාළියේ තියෙනවා උපෝසතක් ඛණ්ඩකය, වස්සූපනායකක් ඛණ්ඩකය, පවාරණක් ඛණ්ඩකය කියලා ඛණ්ඩක තුනක් වෙනම කටිනක් ඛණ්ඩක හැර ඔය ඛණ්ඩක තුනක් තියෙනවා මේ වස්විසීම හා පවාරණය හා සම්බන්ධව. එතකොට මේ කාරණා ටිකත් එක්ක හිතලා බලන්න මොන තරම් බරක් අපි මේ කතා කරන මාතෘකා විශේෂෙහි බුදුරජාණන් වහන්සේ තියලා තියෙනවද? ඇයි උන්වහන්සේ එච්චර බරක් මේ මාතෘකාවට තිබ්බේ? වස් විසීම, මේ වස් පවාරණය, මේ සහ කටිනේ, මේ කාරණාවලට ඇයි උන්වහන්සේ එච්චර බරක් තිබුවේ? මතක තියාගන්න බුදුහාමුදුරුවෝ විනය ශික්ෂාපද පනවන්නේ නිකන් නෙවෙයි. පරාජික පාළියේ උන්වහන්සේ සඳහන් කරන්නේ දස අත්ත වශයෙන් පටිච්ච කරුණු 10ක් සපුරා ගැනීම සඳහායි මම මේ විනය ශික්ෂාපද පනවන්නේ. සංඝ ඒකේ තියෙන කාරණා එකක් දෙයක් ගත්තොත් එහෙම සංඝ සුට්ටුතාය, සංඝ පහසුතාය. සංඝයාගේ පහසුව සඳහා, සුඛ විහරණය සඳහා. ඒ නිසා මේ කාර්යාවලිය ඒ කියන්නේ වස් විසීම, වස් පවාරණය, කටිනය කියන මේ කාරණා ටික සහ මුලින් සඳහන් කළ උපෝසතය කියන කාරණාවත් එක ගත්තාම මේ සියල්ල මහාචාර්ය හාමුදුරුවෝ සඳහන් කළා වගේ සංඝ සාමග්‍රියත් අරමුණු කරගත්ත කාරණාවක්. අපේ පඬිතුහාමුදුරුවෝ සඳහන් කළාසේ අපේ මේ චීවර පරම්පරාව ආරක්ෂා කර ගැනීම පිණිස පවතින කාරණාවක්. ඒ කාරණාවලට අතිරේකව මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේ කාර්යාවලිය බුදුහාමුදුරුවෝ මේ පනවන්නේ ශාසනයේ චිර පැවැත්ම මුල් කරගෙනයි. මේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම මුල් කරගෙන. ඒ වගේම තමයි සංඝයාගේ පහසුව මුල් කරගෙන. ওই දෙකත් එක්ක තමයි අපිට මේ සාකච්ඡාව එක පැත්තෙන් කරන්න තියෙන්නේ. දැන් බලමු අර ඔබ සඳහන් කළාසේ මේකේ තියෙන මේ විනයානුකූල පැත්ත ගැන. මම දැන් ওই කරුණු දෙකෙන්ම මම සඳහන් කළේ කොපමණ බරක් විනයෙහි මේ ප්‍රස්තුත මාතෘකාවට වෙන් කර තබා ඇද්ද කියන කාරණාව. පැනවෙන්නේ අනුජානාම් වික්කවේ මේ වස්සානේ වස්සං උපගන්තුන් කියලා. වස් කාලයේහි භික්ෂුන් වහන්සේලා උපසපන් භික්ෂුන් වහන්සේලා වස් වැසිය යුතුයි. ඒක කිසිදු භික්ෂුවකට අසනීප නැති කිසිදු භික්ෂුවකට උල්ලංඝනය කරන්න බැරි බුදුරජාණන් වහන්සේගේ පැනවීමක්. කවුරු හරි එහෙම වස්වසන්නේ නැත්තම් ඒ ඇත්තන්ට ආපති දුක්ඛටස්ස දුකුලා කියන අවතක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔහොම පැනවීම රාශියකින් සමන්විතයි මේ කාර්යාවලිය. ශික්ෂාපද රාශියක් තියෙනවා. මම ගණන් කරන්න හදලා බලුවම ටිකක් දුෂ්කර කාරණාවක් වුණා. සුළු කාරණා සඳහා බුදුහාමුදුරුවෝ යම් පැනවීම සිද්ධ කරලා තියෙනවා. මෙහෙම කළොත් මේ වරද අහු වෙනවා. මෙහෙම කළොත් මේ වරදට අහු වෙනවා. ඒ නිසා කිසිදු උපසමන් භික්ෂුන් වහන්සේ නමකට වස් නොවසා ඉන්න බෑ. විභාග තියනවද, අරවා තියනවද, මේවා තියනවද කිසිදු භික්ෂුන් වහන්සේට වස් නොවසා ඉන්න බෑ. ලෙඩක්, විශේෂ ලෙඩක් නැත්තම්. ඒ නිසා භික්ෂුන් වහන්සේ අනිවාර්යෙන් කළ යුතු කාර්ය. අනික පඬිතුහානේ අපි මේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට වඳින්න ඉස්සෙල්ලා අපි අහන්නේ වස් කීයද කියලා. උන්වහන්සේගේ වයස කීයද අහන්නේ නැහැ. අවුරුදු 80ද, 90ද, 100ද, 50ද කියලා අහන්නේ නැහැ. උන්වහන්සේ වස් කීයද කියලා අහන්නේ. එන වස් කීවරක් වස්වසලා තියනවද? ජේෂ්ඨත්වයේ තීරණය කරන්නේ ඒක. භික්ෂුන් වහන්සේ අතර තියෙන ජේෂ්ඨත්වයේ තීරණය කරන ප්‍රධාන සාධකය උන්වහන්සේගේ වස් වැසීමේ ප්‍රමාණය. ඒකට හිතාගත්ත හැකි නේද මේ කොච්චරනම් මේකට බරක් තියනවද කියලා. ඇයි මෙච්චර බරක් තියන්නේ?
අපේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පළවෙනි සංගායන අවස්ථාවේදී සඳහන් කරන්නේ විනයෝ නාම බුද්ධ ශාසන සායු. විනය කියලා කියන්නේ බුද්ධ ශාසනයේ ආයුෂයයි. විනේටිතේ ශාසනං තිතං හොති. විනය තිබුණොත් ශාසනය පවතී. නැත්තම් නැහැ. ඒ නිසා මේ වස්වැසීමේ චාරිත්‍රය කියලා කියන්නේ වස් පවාරණ චාරිත්‍රය කියලා කියන්නේ විනය හා සම්බන්ධව වර්තමාන සමාජයේහි භික්ෂු සමාජයේහි සිද්ධ වෙන ප්‍රධානතම කාර්යයන් අතරින් දෙකක්. උපසම්පදාදී විනය කර්ම පරිවාස මානත් අබ්බානාදී විනය කර්ම හැරුණකොට ප්‍රධානතම විනය කර්ම දෙකක් තමයි වස් සමාදන් වීමත් වස් පවාරණයත් කියන නැත්නම් මේ උපෝසත සහ පවාරණ කියන කාර්යයන් දෙක. මේ දෙක තියෙන තාක් ශාසනය පවතී. උපසම්පදාව අනිවාර්යෙන් ඕන. නමුත් උපසම්පදා තිබුණට වැඩක් නැහැ. වස් අවසානයේ නැත්තම් වස් පවාරණය සිද්ධ වෙන්නේ නැත්තම් කියන්නේ උපෝසතයේ සිද්ධ වෙන්නේ නැත්තම් පවාරණය සිද්ධ වෙන්නේ නැත්තම් ශාසනයක් නැහැ. ඒ නිසා යම් කිසි ශාසනය යම් කිසි සමාජයක බෞද්ධ සමාජයක උපෝසත කර්මය හා පවාරණ කර්මය තියෙනවා කියලා කියන්නේ ඒ රටේ තාම බුද්ධ ආගම තියෙනවා කියන එකයි. බුදු සසුන තියෙනවා කියන එක. නිසා මේක බුදු සසුනේ ආයුෂ හා සම්බන්ධ කාරණා. නිසා අපි මේ කතා කරන්නේ අහගෙන ඉන්න ඔබ මේ මාසය චීවර මාසෙන්නේ දැන්. මේ චීවර මාසයේ යම් පමණකට මේ තියෙන තත්වයන් මත හෝ මේ කාර්යාවලියට සම්බන්ධ වෙනවා නම් ඒ ඔබ සම්බන්ධ වන්නේ අන් කිසිවක් සඳහා නෙවෙයි තථාගතයන් වහන්සේ හඳුන්වා දුන්න මේ සම්බුද්ධ ශාසනය තව 5000ක් කල් පවත්වාගෙන යාමේ කාර්යයට උරදෙන සමාජික වර්තමාන සමාජික පිරිස හැටියටයි. මේක අප දෙවුර මත තබලා තියෙන්නේ. අපේ අම්මලා තාත්තලා මේ පින්කම් කළා. අපේ වැඩිහිටි පරම්පරාවේ නායකයන්ලා මේ වස්වැසීම් සහ පවාරණ කර්ම කළා. ඔබගේ මව්පියන්ගේ මව්පියෝ ආච්චි අම්මලා ඒ කාර්යය කළා. අපේ වැඩිහිටි පරම්පරාවේ පෙර පරම්පරාවේ ඒ කාර්යය කළ අපේ උපාධ්‍යායන් වහන්සේලා. ඔහොම ගියාම අපේ මිහිඳු මහරහතන් වහන්සේ දක්වා උන්වහන්සේගෙන් අනිත් පැත්තට ගියාම මොග්ගලීපුත්‍ර මහරහතන් වහන්සේ දක්වා ඉන් පැත්තෙන් එහා පැත්තට ගියාම උපාලි මහරහතන් වහන්සේ දක්වා මේ කාර්ය ශාසන පරම්පරාව අර අපේ හාරු සඳහන් කරන්නේ චීවර පරම්පරාව මේ අපි කවුරුවත් නිකන් සිවුරු දාගත්ත ඇ නෙමෙයි. මගේ කරේ සිවුරු පටිය බැඳේ මගේ ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේගේ සිවුරු පටිය බැඳේ කරේ උන්වහන්සේගේ ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේගේ ඒ විදිහට ගියාම මොග්ගලීපුත්‍ර තිස්ස මහරහතන් වහන්සේ දක්වා අනික් පැත්තෙන් උපාලි මහරහතන් වහන්සේ දක්වා මේ ගමන යනවා. ඕකට කියන්නේ චීවර පරම්පරාව. ඒ චීවර පරම්පරාව 2600 වසරක් පවත්වාගෙන ආපු චාරිත්‍රයටයි අද භික්ෂු මහා සංඝරත්නය අද මේ මූණ දීලා ක්‍රියා කරන්නේ. දැන් කටින චීවරය පූජා කරන්නේ දායකයෝනේ. කාටද පූජා කරන්නේ? වස් වැසූ සහ වස් කඩා නොගත්ත. ඔය කාරණා දෙක හොඳට මතක තියාගන්න ඕන. කටින චීවරය බාර ගන්න පුළුවන් පෙරවස් සමාදන් වෙච්ච මහා පවාරණයෙන් පවාරණය කරපු වස් කඩා නොගත්ත භික්ෂුවකට විතරයි. ඒතකොට එම භික්ෂුන් වහන්සේට ඔබ පූජා කළාට කටින චීවරයේ කාර්යාවලිය පරිසමාප්ත වන්නේ නැහැ. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ වෙනුවෙන් කවුරු හරි පන්සලක මහා සංඝයා බාර ගන්න එන්න එපාය. අනික එක හාමුදුරුවනෙක් වස් වැසුවයි කියලා ඒ හාමුදුරන්ට තනියෙන් මේක පූජා කරන්න බෑ. ඒ සඳහා අර කිව්ව භික්ෂුන් වහන්සේලා පිරිසක් එන්න ඕනේ මේක බාර ගන්න. ඒ බාර අරගෙන සමහරට තනියෙන් බාර ගන්න බැරි කමකුත් නැහැ. නමුත් ඒ බාර අරගෙන මේ ස්වාමීන් වහන්සේලා 4 නමක් උපසම්පදා හාමුදුරු 4 නමක් එක්ක අර පන්සලේ වස්වැසූ ස්වාමීන් වහන්සේ යන්න ඕන සීමා මාලකයකට. අර අපේ මහාචාර්ය හාමුදුරු සඳහන් කළානේ සීමා මාලකය කියලා සාමාන්‍ය වශයෙන් කියනවා නම් අපේ වර්තමාන භාෂාවෙන් කතා කළොත් අනපනත් සම්මත කරන පාර්ලිමේන්තුව. අපිට එතනින් පිට නීතිමය කාර්යයක් කරන්න බෑ. ඒක සම්මත වෙච්ච තැනක්. ඒ සීමා විවිධ සීමා තියෙනවා. ඒ සීමා මාලකයකට ගිහිල්ලා අර 4 නම වාක්‍යයක් කියනවා. වාක්‍යයක් කියලා කටින චීවරය අදාළ වික්ෂුන් වහන්සේට පවරනවා. ඔක විනයානුකූලයි. ගහට්ට පණ්ඩකාදෝ ඒක වීසිදි වජ්ජනීය පුද්ගල හත්ත පාසෝ බහි කරන වශයෙන් වජ්ජේ තබ්බා. ඒ වගේ 21 පුද්ගලයෝ 21ක් ඉන්නවා. ගෘහස්ථයෝ ආදී වශයෙන් ඒ අය හත්ත පාසතෝ කියන්නේ අතේ දුරින් අයින් කරනවා. ඒක තමයි සම්මත ක්‍රමය. කොහොම හරි වේවා මම කියන්නේ ඒක විනය කර්මයක්. අර චතුර්විධ අධිකරණේ කිච්ඡාධිකරණයේහි ඥාති මේ ဒုတိ ය කර්මයේ විනය කර්මයක්. නීති ප්‍රතිපාදන සහිත ප්‍රකාශනයක්. ඒ ප්‍රකාශනය කළා තමයි කටින චීවරය දෙන්නේ. ඊළඟට එතනින් නතර වෙන්නේ නැහැ. ඒ කටින චීවරය අරගත්ත හාමුදුරුව ඉන් පස්සේ ඒකට කබ්බින්දු තියන්න ඕන, පෙරසිවුර ප්‍රතික්ෂේප පච්චුද්ධරණය කරන්න ඕන, මේ සිවුර අදිෂ්ඨාන කරන්න ඕන. ඊට පස්සේ
කටිනානුමෝදනය කියලා අනුමෝදනාවක් රාත්‍රියේ කරනවා. ඒක පෙර දවසේ එළිවෙන් ඉස්සෙල්ලා කරන්න ඕන. ওই ටික පිරුණාට පස්සේ තමයි මේ නෛතික ක්‍රියාවලිය අවසන් වෙන්නේ. චීවර මාසයේ වැදගත්කම පිළිබඳව අද සංඝාධිකරණ වැඩසටහනින් වප්පුර පසළොස්වක පොහොදා අපි කතිකාවට ලක් කරමින් ඉන්නේ. අපි විරාමයක් ලබාගෙන මේ කතිකාව ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපේ හාමුදුරුවනේ දැන් මේක භික්ෂූන් වහන්සේට වගේම ගිහි පාර්ශවයේ අපටත් වඩා වැදගත් පින්කමක්, අපත් අනුග්‍රහය දක්වන, දායකත්වයේ දක්වන පින්කමක්. ඇත්තටම මේ වස්සාන සමයේ වස්සාන පින්කම්වල තිබෙන වටිනාකමේ ප්‍රායෝගික පැත්ත ඔබ වහන්සේ කොයි විදිහටද අපිට වදාළන්නේ? වස් 3 මාසයත් කඨින චීවර මාසයත් ගත්තාම මාස 4ක්. මේ මාස 4ක කාලය තුල ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ඊටාම ඵලදායී කාල සීමාවක්. භික්ෂූන් වහන්සේලා ආධ්‍යාත්මික වශයෙන් කිසියම් ගුණධර්මයක ප්‍රතිපත්තියක යෙදෙමින් භාවනානුයෝගීව ගිහි ජනතාවට ධර්ම දේශනා කරමින් ආගමික වතාවත් සිද්ධ කරමින් උන්වහන්සේලා කටයුතු කරනවා. සා භික්ෂූන් වහන්සේගේ ජීවිතයේ පැත්තෙන් උන්වහන්සේ කඨින චීවරය ලබා ගන්නවා කියන අදහසින් කිසියම් විනය ප්‍රඥප්ති වලට අනුකූලව සත් දිනකට වඩා බැහැර නොවැඩම කර උන්වහන්සේ ප්‍රතිපත්ති පූර්ණයක යෙදෙනවා. ඒක භික්ෂුන් වහන්සේගේ පැත්තෙන්. දැන් අමිල මහත්මයා ප්‍රශ්න කරේ ගිහි ජනතාවට තියෙන උපයෝගිතාවය නේද? ගිහි ජනතාවට තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. ඇත්තෙන්ම ගිහි ජනතාවට මහත් ඵලයක්, තාම විපුල ඵලයක් මේ කාල සීමාවේදී ලැබෙනවා. වස් 4 මාසයේ තුලම වස් ආරාධනාවත් සමග වස් විසීමත් සමගම ගිහි පැවිදි සම්බන්ධය අර්ථවත් වෙනවා. මල් පූජාව තමාර පෙරහැරින් මල් පෙරහැරින් ගෙනවිත් පන්සලට ගෙනවිත් චෛත්‍යයට, බෝධියට, විහාර මන්දිරයට පූජා කරනවා. ඊට පස්සේ හාමුදුරන් වහන්සේ විසින් පූජාව සිද්ධ කරලා කෙටි අනුශාසනාවක්, උපදේශයක් ජනතාවට ලබා දෙනවා. අවසානයේ සෙත් පිරිත් දේශනා කරලා ආශිර්වාද කරනවා. මේක දිනපතාම සිදු වෙනවා බොහෝ විහාරස්ථානවල. සමහර විහාරස්ථානවල සෙනසුරාදා ඉරිදා සතියාන්තේ පමණක්. ඉතින් මේ කාලයේ තුලදී ගිහි ජනතාවට ආශිර්වාද ලබා ගැනීම සිදු වෙනවා. අනිත් පැත්තෙන් අර්ථයෙන් ධර්මයෙන් භික්ෂුන් වහන්සේලා අනුශාසනා කරනවා. දැන් අර බුද්ධ දේශනාව තුල තිබෙන අර ඕවාද ප්‍රතිපාතිමෝක්ෂය තුල තිබෙන ප්‍රධාන ඉගැන්වීමනේ අපිට තියලා තියෙන්නේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදානි සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. මෙන්න මේ සියලු පව් වලින් වැළකීම, කුසල් දහම් දියුණු කර ගැනීම, සිත පවිත්‍ර කර ගැනීම කියන මේ කාරණා මේ කාල සීමාව තුළදී සිද්ධ වෙනවා. ඒක ප්‍රධානම උපයෝගිතාවය. එතකොට ඒක තව දුරටත් අර්ථවත් වෙනවා. ගිහීන මුප කරුන්තානං නිච්චමාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේ සම්පච්චූපකාරකම් කියලා සඳහන් වෙනවා. ගිහි ජනතාව වස් කාලයේ වික්ෂුන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් සංග්‍රහ කරනවා. හවස් භාගයේ ගිලම්පස බෙහෙත් ආදී ගෙනනවා. උදේ දවල් දාහනය විශේෂ දාන, වස් කාලේ දාන කියලා විශේෂ දාන ගේනවා. නියමිත සලාක දානයට අතිරේක වශයෙන් භික්ෂුන් වහන්සේ පිළිබඳව සොයා බැලීම වැඩි, විහාරස්ථානට පැමිණීම වැඩි. මේ නිසා මේ වගේ සිව්පසයෙන් සලකන දායකයින්ට භික්ෂුන් වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන හොඳ නරක කියලා දෙනවා. ගමේ දරුවන්ට විශේෂයෙන්ම යහමග යවන්ට දහම් අධ්‍යාපනය තුලින් හා පන්සලට පැමිණීම තුළ මේ දරුවන්ට උපදෙස් ලබා දෙනවා. වගේම ගමේ ජනතාවට ආචාර විද්‍යාත්මක වශයෙන්, ආචාරාත්මක වශයෙන් තමන්ගේ කල් ක්‍රියාව කොහොමද සකස් කරගන්න ඕන කියන දේ නිරතුරුවම පැහැදිලි කරනවා. අර සබ්බ පාපස් අකරණං කියන උපදේශය තමයි භික්ෂුන් වහන්සේ ක්‍රියාත්මක කරන්නේ. ගිහි ජනතාවත් අනේ කල්පනා කරනවා අපි මේ වස් කාලේ, මේ වච්චීවර මාසේ මේ කාලේ ප්‍රතිපත්ති පූර්ණයක යෙදෙන්න ඕන කියලා ගිහි ජනතාවත් කිසියම් ප්‍රමාණයක උත්සාහයක නිරත වෙනවා. ඒක තමයි ඊටාම වැදගත් උපයෝගිතාවයේ ගිහි ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය සිදු වෙනවා. වගේම ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු කිසියම් ප්‍රමාණයකට අඩු කර ගැනීමට
පුළුවන්කමක් ලැබෙනවා මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවක් මේ කාල සීමාවේ සිද්ධ වෙනවා. ඒකට ආචාරාත්මක වශයෙන් මනෝවිද්‍යාත්මක වශයෙන් අනිත් පැත්තෙන් සමාජ විද්‍යාත්මක වශයෙන් තම තමන්ගේ මනස්වල කිසියම් තද බවක් රළු බවක් තිබෙනවා නම් ඒ තද බව රළු බව ටිකක් ලිහිල් වෙලා සමාජයත් එක්ක ගැටෙන්නේ නැතුව කටයුතු කරන්න පෙළඹෙන කාලයක් හැටියට හඳුන්වන්න පුළුවන් මේ ආගමානුකූල ප්‍රතිපත්ති පූර්ණයේ යෙදීම. කටින චීවර පින්කම් පවත්වන මාසය තුළ මේ චීවරය කියන අර්ථය මොකක්ද? සාමාන්‍යයෙන් චීවරය කියන්නේ මොකක්ද? ඒ වගේම කටින චීවරයේ තිබෙන වැදගත්කම මොකක්ද කියන කාරණාව අපි මූලික වටේදී පැහැදිලි කරගත්තා. ඇත්තටම මෙවැනි චීවර පූජාවක් කිරීමේ තිබෙන වැදගත්කම මොකක්ද කියන කාරණාව මම කැමතියි ඔලගන්වත්තේ චන්ද්‍රසිරි අපේ ආමතුරුවන්ගෙන් විමසන්න. ඔව් අත වශයෙන්ම දැන් අපි සාමාන්‍ය වශයෙන් දන්නවා චීවරයක් විදියට භික්ෂුන් වහන්සේලාට තනිපොට සිවුරක් දෙපොට සිවුරක් ඒ වගේම අඳනයක් හෝ එහෙම නැත්නම් චීවරයක් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන වස්ත්‍රයක් පූජා කරන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් මට මෙතනදී පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා අමිල මහත්මයා ඒත් වශයෙන්ම චීවරයක් පූජා කිරීමේ ආනිසංසය කියනවට වඩා මේ චීවරයක් දරා ගැනීමේ තියෙන වටිනාකම පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. හේතු මොකද දැන් අපිට පේනවා මේ කටින චීවරයක් ගත්තත් සාමාන්‍ය චීවරයක් ගත්තත් මේ චීවරයක් දරා ගැනීම මගින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැනව දාල කාරණාවන් අනුව බලනකොට සමස්ත විදිහට බලනකොට පේන්නේ මේ මිනිසුන්ගේ සංසාර දුක නැති කරලා නිවන් අවබෝධය සඳහා තමයි මේ යන ගමන තුළ අපට මේක පහසු කිරීම සඳහා තමයි අපිට මේ ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ. කොට ගිහි පාර්ශවයේ සිටිනවා පැවිදි පාර්ශවය එක පැත්තකින් සිටිනවා. එතකොට අපිට පේනවා දැන් වර්තමානයේහි ඔය තායිලන්තේ වගේ රටවල් වල తాවකාලික පැවිද්ද කියලා කියන එක තියෙනවා. తాවකාලික පැවිද්ද. తాවකාලික පැවිද්ද ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න පිරිසත් තායිලන්තේ වගේ රටවල් වලට ගිහිල්ලා ඒ අය తాවකාලික වශයෙන් පැවිදි වෙලා මේ මාසයක් දෙකක් විතර කාලයක් ඉඳලා Tamanගේ හිත සුවපත් කරගැනීමේ වැඩපිළිවෙල කරනවා. අපිට පේන ලංකාවෙත් සමහර වෙලාවට මේ නිවාඩු කාල පරිච්ඡේදයන් තුල විවිධ ආරණ්‍ය සේනාසන වලට ගිහිල්ලා ඒ තැන්වල මේ චීවරයක් දරාගෙන Tamanගේ කායික වාචසික සහ මානසික සංවරශීලී ස්වરૂපය කියන එක ඇති කරගන්නවා. ඔබ දන්නවා සාමාන්‍ය මේ චීවරයක් දරාගත්තට පස්සේ ගොඩක් වෙලාවට මේ ගිහි පාර්ශ්වයේ විදියට කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද ගිහියෙක් විදියට භික්ෂුන් වහන්සේ කෙනෙකුට එහෙම කටයුතු කරන්න විනයෙන්වත් ඒ පැවැත්මීමත් කොතනකවත් ඇත්තේ නැහැ. ඒතකොට බුද්ධ දේශනාවේ තියෙන්නේ හැම වෙලාවෙම අන් අයගේ ප්‍රසාදයේ සඳහා නොපහදිච්ච අයගේ ප්‍රසාදයේ සඳහා Tamanගේ පැවැත්ම සඳහා හැසිරෙන්න ඕන කියන කාරණාව. දැන් බලන්න මේ බුද්ධ ජීවිතයේ තියෙන වටිනාකම කොච්චරද කියලා කිව්වොත් අපි මේකට වචනයක් පාවිච්චි කරනවා අවිල මහත්මයා අරහත් දජය කියලා කියනවා. අරහත් දජය කියලා කියන්නේ මේක රහතන් වහන්සේලා දරපු එකක්. අපි තව පැත්තකින් ගත්තොත් පව් නසන වස්ත්‍රයක්. පව් නසන වස්ත්‍රයක් කියලා කියන්නේ ඕනෑම ඡණ්ඩ පරුස මිනිසෙක් ඔබ ඔබේ ජීවිතයේ තුළ ඔබ ඡණ්ඩ නම් ඔබ බොහොම දැහැඩි මිනිසෙක් නම් ජීවිතයේ සමහර වෙලාවට ඔබ සීදිවි නසා ගන්න හිතපු කෙනෙක් නම් ජීවිතේ එපා වෙලා නම් අපි දන්නා සමහර වෙලාවට සමහර ඇත්තෝ තමන්ගේ ජීවිතේ එපා වුණාට පස්සේ විවිධ ක්‍රමවේද හොයා ගන්නවා තමන්ගේ ජීවිතේ සැනසීම ළඟා කරගන්න. සමහර කෙනෙක් සමහරලාට විවිධ මත්පැන් සහ අනිකුත් දේවල් වලට දුරාචාරයට පෙළඹෙනවා. සමහර වෙලාවට ඒ ඇත්තෝ තමන්ගේ සීදිවි නසා ගැනීම වගේ දේවල් සිදු වෙනවා. නමුත් අපිට පේනවා මේ චීවරයක් තමන්ගේ කරමත දාගත්තට පස්සේ එහෙම නැත්නම් උතුම් ප්‍රවිච්ඡාව ලබා ගත්තට පස්සේ ඒක බොහොම ගෞරවාන්විතව අපි සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒකට තමන්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම පරිවර්තනයක් ඇති කරගන්න පුළුවන්. හේතුව මොකද මේ පරිවර්තනය ඇති කරගන්න පුළුවන්කමක් තියෙන්නේ අපිට පේනවා අඟුලිමාල හාමුදුරුවෝ. ඒකට තමන් ගිහි කාලයේදී තමන්ගේ අති මනුෂ්‍ය ඝාතන සිදුවිච්ච කෙනෙක්නේ. නමුත් චීවරේ දරාගෙන මේ ප්‍රතිපත්ති පූර්ණයට පත් කළාට පස්සේ අදටත් අපි පිළිගන්න අදටත් අපි ගෘහණියන්ට අඟුලිමාල පිරිත කියන මහරහතන් වහන්සේගේ නමට බවට පත් වෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ අර ඕනෑම ඡණ්ඩපරස මිනිසෙක් මේ චීවරේ දරාගත්තට පස්සේ තමන්ගේ අතින් වෙන අර පස්පව වලින් සම්පූර්ණයෙන් වැළකීලා
කාගෙත් ගෞරව සත්කාර සම්මානයට. ඒ කියන්නේ ඕනෑම දුප්පත් කෙනෙක් ගත්තට පස්සේ අපි හිතමු ඕනෑම දුප්පත් කෙනෙක් අපි ගත්තොත් අපේ ශාසන ඉතිහාසය තුළ තියෙන සුනීත සෝපාක වගේ චරිත ගත්තට පස්සේ ඒ ඕනෑම චරිතයක් අපිට පේනවා මේ චීවරයත් එක්ක කොච්චර ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවද කියලා. එතකොට මේ චීවරයක තියෙන වටිනාකම නිසාම තමයි අර බුදුහාමුදුරුවෝ මේ ආර්ය උපවාදයට ලක් කිරීම. එහෙම නැත්නම් මේ භික්ෂුන් වහන්සේලාට ඊළඟට සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට කවරම දායකවත් මොනම හේතුවක් නිසාවත් යම් යම් ආකාරයේහි නින්දාවන්ට අපහාසයන්ට ලක් කරන්න එපා කියලා කිව්වා. මොකද ඒක බලනකොට අර බෞද්ධ සම්ප්‍රදායට කර්මානුරූප බලනකොට ඒකට Tamanට බොහොම නරක ඵල විපාක Tamanට ජීවිතයට අත්විඳින්න සිදු වෙනවා. ඒ නිසා මම අවසාන වශයෙන් සඳහන් කරන්නේ මේ සිව්පසේ ලබා ගන්නට Tamanගේ ජීවිතේ ලොකු වටිනාකමක් තියෙනවා. මේ චීවරය දාගත්තට පස්සේ අපිට ඕනතරම් ප්‍රත්‍යපහසුකම් කියනවා ලැබෙනවා. අනිත් කිසි කෙනෙකුට එහෙම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ චීවරයේ වටිනාකම හොඳට තේරුම් ගන්න ඕනේ. මේ චීවරයක් දරා ගන්න තමයි අපි අන් අයට අපි පෙළඹීම කියන එක ඇති කරන්න අවශ්‍ය වෙන්නේ. අපි දකිනවා විනයානුකූල පැත්තෙන් පොඩ්ඩක් මිදිලා සාම්ප්‍රදායික භවෙන් මිදිලා මේ කටින චීවර පූජාව වෙනත් මගක යන අවස්ථාත් අපිට දකින්නට ලැබෙනවා. මම කැමති වජ්‍රඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඇත්තටම කොහොමද විනයානුකූල ප්‍රතිපදාවක ඉඳලා කටින චීවර පූජාවක් පවත්වන්නේ කියන කාරණාව පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් දැනගන්න. මේට සම්බන්ධ වන භික්ෂුන් වහන්සේ මේ සම්බන්ධයෙන් තියෙන සියලු කාරණා දැනගත යුතුයි කියලායි බුද්ධ නියමය. සිවුරක් කපන්නේ කොහොමද? දැන් අපේ හාර සඳහන් කරන්නේ පස්කඩ සිවුරක් ගත්තොත් එහෙම ඇල අතු අස් අතු එතන ගියාම නුවා ගැබ් ජංගෙය්‍ය ගීවෙය්‍ය ගාන්ටි පාස මේ කාරණා ටික උපසපන් භික්ෂුන් වහන්සේ නම දැනගන්න ඕන. ඒ වගේම තමයි ඔය දානෙට ඉන්නේ හාමුදුරුවෝ වැඩම කරවන්නේ හාමුදුරුවරු වර්තමානයේ ලොකු පින්කමක් හැටියටනේ. නමුත් බුද්ධ කාලයේ හාමුදුරු වැඩම කරවා ගත්තේ සිවුර මහන්න. හාමුදුරු ගොඩක් ඕන මේ සිවුර එක දවසෙන් මහන්න එපායි. පහුවදාට එළිවෙන්න ඉස්සෙල්ලා නැත්නම් අරුණෝද්ගමනට ඉස්සෙල්ලා මේ සිවුර වැඩ නිම කරන්න ඕන. ඒ නිම කරන්න ඕන නිසා තමයි හාමුදුරු ගොඩක් ගෙන්න ගන්නේ. අද අපි ඒක අනිත් පැත්ත ගිහිලානේ. ඒක අපි කාට හරි බාර දෙනවා මහන්න. හාමුදුරුවෝ ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ නිසා අපි ආරාධනා කරමු අපේ හාමුදුරුවන්ට. අපිට මතකයි අපේ ලොකු හාර පොඩි කාලේ අපිවත් එක්කගෙන සිවුර කපනවා. මහාන තැන ඉන්නවා. නූල අඹරනවා. ඒ සියල්ල කරනවා. මහාන කෙනා වෙන කෙනෙක්. ගිහි ගෘහස්තයෙක් දක්ෂයෙක්. ඒ නිසා අපි අපේ හාමුදුරුවන්ටත් ආරාධනා කරමු මේක අපේ වැඩක්. පඬිතුහාර සදාහන් කරන්නේ ගිහි අයට පුළුවන් ටිකක් කරන්න. මේකේ වැඩි කොටසක් තියෙන හාමුදුරුවන්ගේ අතේ. ඒ නිසා හාමුදුරුවොත් මේ වැඩේ දැනගෙන කරන්න ඕන. ගිහි ඇත්තොත් මේක දැනගෙන කරන්න ඕන. එහෙම කළොත් තමයි මේක නියම විනයානුකූල සිවුරක් බවට පරිවර්තනය වෙන්නේ. මේක උත්සවයක්ම පමණක් නෙවෙයි. උත්සව ශ්‍රීය ගන්නවා. ඒක එහෙම වන්නේ අපිට වර්ෂයකට වතාවක් අපේ එක පන්සලක එක සැරයක් පමණක් කරන්න වන පුළුවන් වන පින්කමක් නිසා. සහ ඒකෙන් ලැබෙන ආනිසංස ශක්තිය. භික්ෂුන් වහන්සේට පංචානිසංස ලැබෙනවා. ගෘහස්තයන්ට කල්ප ගණනක් ආනිසංස ලැබෙනවා. නාගිතහාරව ගැන නොකියම බෑනේ පඬිතුහාර නේද? නාගිතහාර තමයි කඨිනානිසංසය ගැන මුලින්ම සඳහන් කළේ. මේ ඊතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුග්ගතින් කියලා උන්වහන්සේ සඳහන් කළානේ. කල්ප 30ක් දුගතිය දැක්කේ නැහැ කියනවා කඨින චීවරයක් පූජා කරලා. ඒ නිසා කඨින චීවර පූජාව කියලා කියන්නේ ඊටාම හොඳින් කරුණු දැනගෙන සිද්ධ කළ යුතු මහානුභාව සම්පන්න පින්කමක් කුසල කර්මයක් වගේම ශාසනික වතක් කොට සලකන්නට ඕන. අද සංඝාධිකරණ වැඩසටහනින් අපි විමසුමට ලක් කරමින් ඉන්නේ චීවර මාසයේ වැදගත්කම පිළිබඳව අපි විරාමයක් ලබා ගන්න සූදානම්. අද වප්පුර පසළොස්වක පොහෝදා අපි සංඝාධිකරණ වැඩසටහනින් සාකච්ඡාවට බඳුන් කරමින් ඉන්නේ චීවර මාසයේ වැදගත්කම පිළිබඳව. ඊටාම වටිනා කරුණු කාරණා රසක් මේ
චීවර මාසයේ වැදගත්කම පිළිබඳව කටින චීවර පූජා පින්කම පිළිබඳව අප දැන හඳුනා ගත්තා. අද සංඝාධිකරණයට වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට මම පොදුවේ මේ ප්‍රශ්නය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම කටින චීවර පූජාවක තිබෙන දැහැමි ලක්ෂණ වියකමින් තිබෙන ආකාරයක් අපි ඇතැම් තැනක දකිනවා. එසේ නොවී මේ සාම්ප්‍රදායික ලක්ෂණ ඇතුළත් කරගනිමින් ඒ අනන්‍යතාව රැක ගනිමින් කොයි විදිහටද මේ පින්කම කළ යුත්තේ කියන කාරණාව මම පොදුවේ විමසන්න කැමතියි. තමකාලීන සමාජයේ වෙනත් උත්සව පූජා චාරිත්‍රවල ලක්ෂණ මේකට ඇතුල් වෙලා තියෙන කටන චීවර පෙරහැර ගත්තොත් සමහර පෙරහැර දවල් කාලේ පැවැත්වෙනවා, සමහර පෙරහැර රාත්‍රී කාලේ පැවැත්වෙනවා. ඉතින් මේකට විවිධ නැටුම් අංග එකතු වෙනවා. ඒ අතර අර කාවඩි වැනි ඒවා ඊළඟට අර භාව ප්‍රකෝපණය කරන නැටුම් හා වාදන එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ මේවා අපේ සද්ධාව ජනනය කරන අර ආගමික ලැබියාවට පොඩ්ඩක් බාධා කරන කොටස් හැටියට මට පේනවා. ඊළඟට එකිනෙකා පරයා යන තරංකාරී ස්වභාවයක් මේ කටින පින්කම් වල තියෙනවා. මේ පන්සලේ කරන කටින පින්කමට වඩා අලුප පන්සලේ පින්කම කරන්න දායක මහතුරුන් පෙළඹෙනවා. ඉතින් මේක පන්සල් වල අපේ හාමුදුරුවෝ වහන්සේලාට නිතින්ම මේ තරංගයට දැනුවත්ව හෝ නොදැනුවත්ව හසු වෙනවා. වගේම දායක මහතුරුත් හසු වෙනවා. මම හිතන්නේ මේ තරංගකාරීත්වය අතහැරලා ඊළඟට භාව ප්‍රකෝපණය කරන සද්ධාව යටපත් කරලා අපේ භාවාත්මක හැඟීම් මතු කරන මේ භක්තිය පදනම් කරගත්ත මේ චාරිත්‍ර විදියට නොයා මේක සම්ප්‍රදාය ගරුකව පවත්වනවා නම් වඩා හොඳයි කියලා තමයි මගේ අදහස. අපේ හැමදෙරෝ. ඒත් වශයෙන්ම දැන් මෙතනදී කාරණා තුනක් මේ අවසන් වෙලාවේදී ඔබට මතක් කරලා දෙන්න කැමතියි. මේ ඔබ සමහර වෙලාවට මේ මාසයේදී මේ කටින චීවර පූජාව කරනකොට ඔබ දහස් ගණනින් ලක්ෂ ගණනින් ඔබ මුදල් වියදම් කරනවා. ඒ වියදම් කරන එකේ වටිනාකම ඔබ හොඳට අවබෝධ කරගන්න ඕනේ. අපිට පේනවා නාගිත අපදානය ගැන කියවනකොට දැන් නාගිත තෙරුන් වහන්සේගේ පෙර ආත්ම භාවයේදී යා මේ කටින චීවරයක් පූජා කරනකොට Tamanගේ ජීවිතය තුළ තිබිච්ච ප්‍රතිපත්ති ගරුක ස්වරූපය. අපි ලක්ෂ ගණනින් කෝටි ගණනින් මුදල් වියදම් කිරීම නෙමෙයි හපංකම තියෙන්නේ. ගිහි පාර්ශ්වයේ ඒ කටයුත්ත ඔබ කරනවා නම් ඒකට ඔබ සුදුසු මට්ටමේ කායික මානසික වශයෙන් සහ ඔබේ ප්‍රතිපත්තිය තියෙනද ඔබේ ප්‍රතිපත්තිය පුළුවන් තරම් දැහැමි වෙන තරමටම තමයි මේකේ ඵලය කියන එක තියෙන්නේ. තේරෙනවද? ඒක එක කාරණාවක්. මේක ගොඩාක් ඕනනම් විස්තර කරන්න පුළුවන් ප්‍රායෝගික වශයෙන් අපිට. දෙවෙනි කාරණාව තමයි ඔබ මේ කටින චීවරයක් හෝ වේවා ඊට සමගාමී විදිහට තවත් දෙයක් පූජා කරනවා නම් ඒ පූජා කිරීමේ වටිනාකම එතකොට ඔබ ඔබේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේගෙන් අනිත් අයගෙන් මේක හොඳට දැනගන්න ඕනේ. ඇයි අපි මෙහෙම දෙයක් කරන්නේ? මේකේ වටිනාකම මොකක්ද? ඊළඟට ඒ කාරණාව. සහ ඊළඟට භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තට පස්සේ උන්වහන්සේලාගේ තියෙන සීලාදී ගුණ ප්‍රතිපදාව මේ වස් කාල පරිච්ඡේදය තුළ පමණක් නෙවෙයි මුළු ජීවිත කාලේ පුරාවටම තියෙන ඒ උත්තුංග ආධ්‍යාත්මික ගුණයන්ගේ තියෙන වටිනාකම වැඩි වෙන්න මේ පින්කමක තියෙන මේ බලය අපි කිව්වොත් ශක්තිය කුසල ශක්තිය ගොඩාක් වැඩි වෙනවා. ඔන්න ඔය කියන කාරණා තුනම අපේ ජීවිතයේ තුළින් අපේ වර්තමාන බොහෝ පින්කම් තුළින් කටන පින්කම් තුළින් ඉලීලා තියෙනවා. ඒ නිසා අර චීවරයක් ඔබ පූජා කළත් හොඳට මතක තියාගන්න. ඔබ හැවනේ ආනිසංස ගැනත් මුල් අවස්ථාවකදී මේ චීවරයක් පූජා කරන්නේ මේ සංසාරයෙන් දෙගොඩ යන්ට මේ ආර්ය උතුමන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය පහසු කරන්නට නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නට මං කරන ලොකුම උදව්වක්. මට බැරි වෙන්න පුළුවන් මහාන වෙන්න. හැබැයි ඔබ ඒ චීවරයට අත ගහනවා නම් පූජා කරනවා නම් ඒ කියන සත්භාවයෙන් ශාසනයට දරුවෙක් ඇතුළත් කරනවා නම් චීවරයක් පොරව ගන්නට පෙළඹීමක් කරනවා නම් ඒක තමයි මේ ශාසනයේ තියෙන පැවැත්ම. නැත්තම් ගොඩනැගිලි වලින් අපිට ලොකු බිල්ඩින් වලින් මේ ශාසනයේ පැවැත්මක් නැහැ. පළමුව සඳහන් කරන්නට ඕන මේ සිව්වණක් පිරිසේ කාර්යභාරයක එක්තරා කාර්යයක් කොට මේ පින්කම් මාලාව සහිත කාර්යාවලිය වස්වැසීම සහ
අර කිව්ව මේ පවාරණය කටින චීවර පූජාව. මේ අපි සිව්වනක් පිරිස සම්බන්ධ වෙන වැදගත්ම ශාසනික කාර්යයක් කොට සලකන්නට ඕන. මෙතෙන්දී ඉස්මතු වෙන්න ඕන වැදගත්ම මානසික මට්ටම තමයි ශ්‍රද්ධාව. ඊට වඩා වෙනත් දෙයක් තරඟකාරීත්වය හෝ වේවා එකෙක් වෙනත් ආකල්ප මෙතන මුදුන් පමුණවා ගත යුතු නැහැ. සිව්වනක් පිරිසම උත්සාහ කරන්න ඕන ශ්‍රද්ධාව පූර්ණය කරගන්න. ශ්‍රද්ධාව පූර්ණය කරගත යුතු වන්නේ ශ්‍රද්ධා බීජාන්තර ශ්‍රද්ධාව තමයි බීජය වන්නේ නිවන් මගට යන්න තියෙන. ඒ නිසා මේ මහා පින්කම කුසල කර්මයක් කරගන්න. ඒ කුසල කර්මය චතුරෝග තරණයට එක පැත්තකින් හයක් වේවි. සසර දුකින් එතර වන්නේ නැතුව මොනතරම් සැප සම්පත් ලැබමින් මේකේ හිටියට වැඩක් නැහැ. සා කෙලෙස් ගඳින් මිදී නිවන් සුවඳින් සුවඳවත් වන්නට මේ මාසය උපයෝගී කරගන්න කියන පණිවිඩය තමයි ඔබ හැම දිනාටම දෙන්න තියෙන්නේ. අද සංඝාධිකරණ වැඩසටහනට වැඩම කොට වදාළ කැලණිය වනවාසල පුරාණ විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍යපාද උණුවතුර බුබුලේ මහින්ද ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අපගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යාරවින්ද මහපිරිවෙන් විහාරාධිපති වගේම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරිනායක ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාර පෙරදරි ස්තුතිය. දේවමුල්ල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය නාහල්ලේ වජ්‍රඥාන ස්වාමින් වහන්සේටත් අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. මේ කටින චීවර පින්කම් පැවැත්වෙන මාසේ එහි වටිනාකම දැන හඳුනා ගනිමින් කටයුතු කරන්න කියන ආරාධනාවත් එක්ක අපි අද දවසේ සංඝාධිකරණ වැඩසටහනින් සමුගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.